තෙරුවන් සරණයි. ප්‍රතිපදාව ආර්ය භූමියට. ප්‍රතිපදාව සරලව කියලා අපි මේ ඉදිරිපත් කරන දේශනා මාලාවේ අරමුණ තමයි ප්‍රායෝගික ඔබේ දිනදා කටයුතු කරනකොටම ඔබේ සිතෙන් මිදෙන වැඩපිළිවෙලක සිටීමේ සියලු කටයුතු සිදු කිරීම. ඔබ කුමන වයසක වුණත්, පුංචි දරුවෙක් වුණත්, වයසක කෙනෙක් වුණත්, කාන්තාවක් වුණත්, පිරිමි කෙනෙක් වුණත්, ඔබේ වෘත්තිය කුමක් වුණත් ඒක අදාළ නැහැ. ඔබ සාමාන්‍ය කම්කරුවෙක් වුණත් ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඔබට හිතක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ හිත තියෙන තැන නිවනක් තියෙනවා. මෙන්න මේ පණිවිඩය ඔබට දෙන්න ඕනි මේ දේශනය තුළින්. මේ ප්‍රතිපදාව තමයි ඊටාම වැදගත් වෙන්නේ. අතරම අපි ධර්මයේ අහන්නේ, ධර්ම ශ්‍රවණය කරන්නේ දර්ශනය දැනගන්නයි. බුද්ධ දර්ශනය දැනගන්න. බුද්ධ දර්ශනය තුළින් තමයි ඔබට මේ එදිනෙදා කරන්න දෙයක් තේරුම් ගන්න ලැබෙන්නේ. බුද්ධ දර්ශනය දැනගත්තට පස්සේ ඔබ ජීවිතය තුළින් ඒක ඔබේ ප්‍රත්‍යක්ෂතාවය තුළින් ඔබේ ජීවිතයේ සිත දැකලා සිතෙන් මිදිලා ඒ නිවන් සුවයටපත් වෙනවා. මේ හිත හර ගින්නක්. මේ හිතේ ගින්න දකින්න ඕනි. අන්නේ කෙනාට මේ සිතේ ගින්න සිත අවබෝධ වෙනකොට නිවි යනවා. ඇත්තටම බුදු සමය තුල දේශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සමහර විට මේ අනිත්‍ය කියන්නේ මුකුත් නෑ නෙමෙයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඇත්තටම සැපෙන් ඉන්න ක්‍රමයක්. ඒ සාන්ත සුවයටපත් වෙන ක්‍රමයක්. දුකෙන් මිදෙන මගක්. දුකෙන් මිදෙන මගක් නම් දුක මිදෙන මග තුල තියෙන්නේ සැපක්. ඒකයි ඇත්ත. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නොදන්නා කමට අර බාහිර ආටෝපෙට දැකලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ අනිත්‍ය ගැන කතා කරන්නේ මේක තවත් දුකයි කියලා. දුක ගැනයි කතා කරන්නේ කියලා. නෑ, බුදු සමය තුළ දුක ගැන කතා කරන්නේ දුකට වැටෙන්න නෙමෙයි. ඇත්තටම සැපක් සඳහායි. දුකෙන් මිදුණු තැන කුමක්ද තියෙන්නේ? සුවයක් තියෙන්නේ. ඒ සුවය ඔබ අත්විඳින තාක්කල් ඔබ ඒක ඔබට ප්‍රත්‍යක්ෂ වන තාක්කල් ඔබ පිළිගන්න එකක් නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සැපේට කියන නමක්. මෙතන තියෙන්නේ ලෝතුරු සුවය. ඒක අත්විඳපු කෙනෙක් තමයි දකින්න ලැබෙන්නේ. දැනෙන්නේ. අර ලුණු කාපු නැති කෙනෙකුට ලුණු රස ගැන දන්නේ නැහැ වගේ. මේ ලෝතුරු සුවේ අත්විඳපු නැති කෙනෙක් ලෝතුරු සුවේ ගැන දන්නේ නැහැ. මේක ඊටාම වැදගත්. අපි ප්‍රතිපදාව පළවෙනි කොටසේ ඔබට පැහැදිලි කරා සිත දකින්න කියලා. ප්‍රතිපදාව දෙවෙනි කොටසේදී අපි ඔබට පැහැදිලි කරා සිත දකින්න තැන සිහිය තියෙන තැන තමයි සිත දකින්න කෙනාට තමයි සිතින් මිදීමක් හම්බ වෙන්නේ. ප්‍රතිපදාව දෙවෙනි කොටසේදී ඒ සිතට සත්‍ය පෙන්වන්න කිව්වා. සත්‍ය නම් බාහිර කිසිවක් නැති බව. තමන්ගේ හිතේම හදාගත්ත සිතුවිලි වන ලෝකෙක තමන් ජීවත් වෙන්නේ. ඒක තමයි ඇත්ත. ඒක තමයි බුද්ධ ධර්මයේ කියන්නේ, දර්ශනය කියන්නේ. බාහිර දෙයක් හම්බ වෙනවා කියන්නේ එතන භවයක් හම්බ වෙන්නේ. පොත කියන්නේ දෙයක්. පුටුව කියන්නේ දෙයක්. දරුවා කියන්නේ දෙයක්. ගෙවල්, දොරවල්, ඉර, හඳ හැමදේම බාහිරින් හම්බ වෙන දේවල්. ඒකම තමයි භවයත්.
භවයක් තියෙන තැන ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. උප්පත්තියක් මරණයක් තියෙනවා. බාහිර දෙයක් හමු වෙන්නේ නැති තැන. ඒ සියල්ලම සිතුවිලි වුණු තැන. උප්පත්තියක් මරණයක් හම්බ වෙන්නේ නැහැ. සියලු දුකින් මිදෙනවා. හැබැයි අපේ ජීවිතය තුළින් අපි මේක අපේ සිත දකිමින් අපි මේ සිතේ සත්‍ය දකින්න ඕනේ. තමන්ගේ හිත එදිනෙදා හැම අත්දැකීමක්ම ධර්මයේ දකින්න ඕනේ. ඒ සියල්ලේ එදිනෙදා කටයුතු ඒ විදිහටම කරන ගමන් ධර්මයේ දකින්නවා. ඒකයි ඇත්ත. මේකට 아무තුවෙන් වෙනම වාඩි වෙලා වෙනම කරන දෙයක් නැහැ. වෙනම කල යුත්තකුත් නැහැ. ඔබ එදිනෙදා සිත එනවා යනවා දකින්නම පමණයි. සියලු කටයුතු ඔබ අතුගානේවා අස්කරනේවා ඔබ උයනේවා ඔබ එදිනෙදා කරන හැම දෙයක්ම ඔබ රැකියාව කරන කටයුතු හැම දෙයක්ම මේ විදිහටම කරගෙන යනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කටයුතු ඒ විදිහටම කරන ගමන් තමන්ගේ සිත දකිනවා. සිත දකිමින් කටයුතු කරන කෙනා සිතින් මිදෙන මග එයා ධර්මයේ දකිනවා හැම දෙයකම. ඒ සිතේ සත්‍ය දකිනවා. එයා ඉන්නේ රැවටිලා නෙමෙයි. එයා අවිද්‍යාව ඝන අඳුරේ නෙමෙයි. සත්‍ය දැකලා ඒ අවිද්‍යාව ඝන අඳුර මැකිලා ටිකෙන් ටික විද්‍යා ආලෝකයේ පත් ඔහුට උදා වෙනවා. හැම දෙයකම සත්‍ය දකිනවා. ඇත්ත ලෝකයේ ජීවත් වෙන්න ගන්නවා. අර විදිහටම කටයුතු කරනවා. මහා දියුණුවක් ලැබෙනවා. මේ ධර්ම මාර්ගයේ කටයුතු කරන කෙනාට ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ හවේ රක්කති. මේ හැම දෙයකම ධර්මයේ දකින්න කෙනා ධර්මයෙන්ම රැකෙනවා. ඒකට හේතුව බාහිරින් තරහ වෙන්නවත් යාළු වෙන්නවත් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. හතුරෙක් මිතුරෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිර හතුරෙක් නැති කල කාත් එක්කද වෛර කරන්නේ? කාත් එක්කද ඔබට දේශයක් ඇති වෙන්නේ? ඔබ සියලු දුකින් මිදෙනවා කිව්වේ ඒ නිසාමයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ හවේ රක්කති කිව්වේ ඒ නිසාමයි. මේ ධර්මයේ හරිම පැහැදිලි නිර්මලයි ප්‍රායෝගිකයි. ඒකයි මේක සාන්දිටික ධර්මයක් වෙන්නේ. Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. අකාලික ධර්මයක්. මේකට කාලයක් නැහැ. ඔබ සිත දකිනකොට ඒ සිත දකින මොහොත පමණයි තියෙන්නේ. ඒ කිසිදු කාලයක් මෙතන නැහැ. ඔබ අනාගත සිතක් ආවත් ඒක මේ මොහොත පමණයි තියෙන්නේ. වර්තමාන සිතුවිල්ලක් පමණයි. අතීත සිතක් පහළ වුණත් ඒකත් වර්තමාන සිතුවිල්ලක් පමණයි. මේ මොහොත පමණයි. මේ වර්තමාන සිතුවිල්ලයි මේ මොහොතමයි. මේ මොහොත පමණමයි තියෙන්නේ. මේ මොහොතේ ඔබ දකින, ඇහෙන, දැනෙන හැමදේම මේ මොහොතමයි. මොහොතට අවදිය කියන්නේ ඊටාම වැදගත් තැනක්. මේ ප්‍රතිපදාව දෙවැනි අධීරයේදී ඔබ සත්‍ය දකිනවා එන සිතේ. සිත දකිනවා පළවෙනි අධීරය අපි පෙන්නවා සිත දකින කෙනාටයි සිතේ සත්‍ය ඒ සිතේ සත්‍ය දකින්න හැකියාව තියෙනවා. මෙන්න මේ ඒ සිතේ සත්‍ය දකින කෙනාට ඒ සද්දයක් ඇහුණත් අපි ගිය පාර ඔබට පැහැදිලි කරා බාහිරින් නෙමෙයි ඔබේ හිතමයි දකින්නේ. ප්‍රඥප්ති සම්මුති වල තමයි අපි ජීවත් වෙන්නේ. අපිට පේන ඇහෙන හැම දෙයකටම නමක් තියෙනවා. ඒ නම තියෙන අපේ හිතේ. අඹ ගස්, නුග ගස්, බෝ ගස් බාහිර නැහැ. ඒවා තියෙන අපේ හිතේ. බාහිර තියෙන එකම ස්වභාවයක්. ඒක හතර මහ භූත කියලා එහෙම කතා කරත් වරදක් නැහැ. ඒක අවබෝධ කරගන්න ඒ විදිහට කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක්වත් නැහැ. මේක හරිම සරල තැනක්. සරල වැඩිකම නිසාම අපි පටලව ගන්නවා. මේකේ මුකුත්ම
අපිට හම්බ වෙන්නේ. අපි සිත දකින්න ඕනි. සිතේ සත්‍ය දකින්න ඕනි. ප්‍රතිපදා තුන්වෙනි අධ්‍යයනය ටිකක් ගැඹුරුයි. සිතේ සත්‍ය දකිනකොට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැතිකොට ඒ සිතත් සම්මුති ප්‍රඥප්ති පෙරමතකයෙන් හටගන්නේ. ඒතකොට මේ මොහොතේ හටගන්න සිතත් අතීතයට අයිති වෙනවා. ඊගා මොහොතේ හටගන්න සිතත් අතීතයට අයිති වෙනවා. පෙරමතකේ සම්මුතියක් නේ හටගන්න සිත. හැබැයි ඒ අතීතයට අයිති වෙනවා වගේම අපිට වර්තමානයක් හම්බ වෙන්නේ. දෙවැනි අධීර ප්‍රතිපදාවේ අපි සිතට පෙන්වන්න උත්සාහ කරේ වර්තමානයට එන එකම තමයි. අපි දෙවැනි අධීර කොටසේ ඔබට තව ටිකක් නිර්වුල්ව දකින්න ලැබෙනවා. මේ මොහොත කියන කාරණේ මොහොතට අවදිය කියන තැන දැක්කොත් මේ මොහොතට අවදිය ඇතිකර අගත්ත කෙනා හිතින් හිත මුදවගත්ත කෙනා Tamanට පුළුවන් මෙන්න මෙහෙම පුංචි උපක්‍රමයක් කරන්න. කයම දර්ශකයක් කරගෙන කයට හිත තියලා ඒ කයිනුත් සිතිනුත් මිදෙන වැඩපිළිවෙලක් සතර සතිපට්ඨානය තුළ අර තියෙන වැඩපිළිවෙල වගේ සිතින් සිත මුදව ගැනීම තමයි මේකේ අරමුණ. ඔබ දැන් මොහතකට සමතේ වඩනවා කියලා හිතන්නකෝ. අපි ඔබට පෙන්වන්න යන්නේ සිතුවිලි නැති තැන. දැන් මේ සිතත් අතීතේ නම් ඊගාව සිතත් අතීතේ නම් මේ සිතත් ඊගාව මේ සිතත් අතීතනේ සම්මුතියෙන් හටගන්නේ. ඊගාව සිතත් අතීත සම්මුතියෙන් හටගන්නේ. මේ හැම සම්මුති නාමයක්ම අයිති වෙන්නේ අතීතෙටනේ. ඒතර අපි දැනගන්න හැම නමක්ම දැනගන්න පොත්, ඊර, හඳ, ගහ, කොළ හැම දෙෙම නාමයක් තියෙනවා නම් ඒක සිතුවිල්ලක් එතන තියෙනවා. ඔබට දැනෙනවද මේ කතාව? සිතුවිල්ලක් තියෙන තැන නාමය හරි රූපය හරි අන්තේ තියෙනවා. නාම රූප අන්ත නිසයි සිතුවිල්ලක් තියෙන්නේ. ඒ මේ සිතුවිලි සම්මුතියක් තියෙනවා. ඒ තුල රූපෙකුත් තියෙනවා. එහෙනම් නාම රූප ගැට ගැනීමයි සිතුවිල්ලක් තියෙනවා කියන්නේ. හැබැයි මේ කතාව තුළ මේ ඔබේ සිත දකිනවා නම් සිතුවිලි නැති මොහොතක් ඔබ දකින්න. ඔබට පුළුවන් නම් දැන් සම්මුති ප්‍රඥප්ති නැති මොහොතක්. අන්න එතකොට තමයි අර සමතේ වඩන කොටත් එහෙම මොහොතක් ඔබට හම්බ වෙනවා. ඇයි කායට අවදි වෙනවනේ. ඔබ දැන් ඉන්නේ ඉරියව්වට හිත තියාගන්න. ඔබ දැන් ඉන්නේ ඉරියව්වට හිත තියාගෙන හුස්ම දිහා බලන්න. ඒක සමතේ. එකම නිමිත්තක හිත පිහිටවලා. ඔබ ඉන්නේ ඉරියව්ව වාඩි වෙලා හරි හිටගෙන හරි සතපෙන ඉරියව්වේ හරි කුමන හෝ ඉරියව්වක්. දැන් මේ මොහොතට අවදි වෙනවා කියන තැන ඔබ පොඩි දර්ශකයක් කරගන්න ඔබේ කය. දැන් මොහොතට එක මොහොතෙම මේ මොහොතෙම ඔබ මොහොතට අවදි වෙන ක්‍රමයක් අපි මේ ඔබට කියන්නේ. බොහොම සිතුවිලි නැති තැන අපි මේ පෙන්වන්න ඔබට මේ උපමාව ගන්නෙ. දැන් ඔබ ඉන්නේ ඉරියව්වට හිත තියන්න. දැන් ඔතන සිතුවිලි තියෙනවද? ඔබ හුස්ම දිහා බලන්න. සමතේට එන්න. දැන් සිතුවිලි තියෙනවද? ඔබේ ඉරියව්ව තුළ ඔබ හුස්ම ගන්නවා. හුස්මට හිත තියාගෙන ඉන්නවා. හැබැයි මෙතන තියෙන්නේ සමතේ කියන්නේ මෙතන තියෙන්නේ මේ මොහොතට අවදිය කියන කාරණේ පෙන්වන උපමාවක් පමණයි. අපිට පෙන්වන්න ඕනේ මේ සිතුවිලි නැති තැනක් මේ සිතේ තියෙනවා. එතන පෙන්වන්න. මේකෙන් ඔබ දකින්න ඒක. කායට අවදියගත් ගමන් ඒ පුජ්‍යල භාවයේ නැති සිතුවිලි නැති අවදිමත් බවක් ඇති වෙනවා.
ඔබ ඉන්න ඕනම ඉරියව්වක ඔබට මේක එක් ක්ෂණිකව ඔබේ සිත බරයි නම් ඔබ ගැටලුවක නම් ප්‍රශ්නක නම් මේක කරන්න පුළුවන්. පොඩි උදාහරණයක්. ඔබ මොනාහරි ගැටලුවක ප්‍රශ්නක ඉන්න මොහොතක එක ක්ෂණේම ඔබ ධර්මයේ සිහි වෙලා ඔබ මොහොතට අවදි වෙනවා කියන්නේ එකපාරම ඔබ ඉන්න ඉරියව්වට හිත ගන්න. වාඩි වෙලා ඉන්න තැනක හරි ඕනම තැනක. එතකොට මේ මොහොත පමණයි ලෝකේ තියෙන්නේ. අවදි වන්න මොහොතට. අන්නේ අවදිමත් බව වැඩි දියුණු කරගන්න ඕනි. ඒ අවදියේම ඔබ සිත පිටවන්න. සිතවිලි වලට පනින්න දෙන්න එපා. සිතවිලි කියන්නේම මායාවක්. විඥානයේ මායාව. සිතවිලි වලින් හදන්නෙම දිත්වයක්. ඕනම සිතවිල්ලක් ඇතුලේ හදනවා මම ඔබ කියලා දෙකක්. හොඳ නරක, ගැහැණු පිරිමි, හීන ප්‍රනීත දිත්වයක්. මායාව. ඇත්තටම රැවටීමක්. ඒක බොරුවක්. අපි ඔබට පෙන්නවා ඒ හැඩතලේ ප්‍රතිබිම්බයක් තමයි ద్వාර හරහා එන්නේ. මානසින් පෙරමතකෙන් ගලපු ප්‍රඥාප්තියකින් තමයි දැන ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට බාහිර අන්තෙකුත් දැන ගැනීම කියන නාමයේ අන්තෙකුත් එකතු වෙලයි සිතුවිල්ලක් උපදින්නේ. හැබැයි නාමයේ කියන දැන ගැනීම පෙරමතකයෙන් ගත්ත එක හැඩතලයට ඒක ඔබේ සිතින් හදාගත්ත එකක් සම්මුතිය ප්‍රඥාප්තිය. එහෙම දේවල් බාහිර නැහැ. ඒතකොට ඔබ දන්නවා ඒක බාහිරට අයිති නැති බව. ඒතකොට සිතුවිලි මායාවක් වෙනවා. ඒක මිත්‍යාවක්, බොරුවක්, දෘෂ්ටියක්. ඒක තමයි විඥානයේ මායාව කියන්නේ. මා රූප මංච විඥානං. දැන් මොහතට අවදි වූ කෙනාට සිතුවිලි හම්බ වෙන්නේ නැහැ. බාහිර දේවල් හම්බ වෙන්නේ නැහැ. ඒ මොහත පමණයි. සිතුවිලි ඇසුරු කරන තාක් ඔබ ඇසුරු කරන්නේ මායාවක්, බොරුවක්. ඔබේ සිතුවිලි වලම ප්‍රතිබිම්බයක්මයි ඔබ බාහිරින් දකින්නේ. අම්මා, තාත්තා, දුව, පුතා, ගස්, ගල්, ගෙවල්, වාහන හැම දෙයක්ම ඔබේ සිතේම හැදුණු සිතුවිලිමයි. ඔබේම සිතේම හැදුණු සිතුවිලිමයි ඔබ මේ බාහිරේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. සිතුවිලි අපි එළියට දාලා බලනවා. දැන් ඔබට බොරුවක් බාහිරේ සත්‍ය වෙලා එළියේ ඉන්න කෙනෙක් පේනවා. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ගෙයක්, දොරක් හිතේම හදාගත්ත දේ ඔබ බාහිරේ ඉන්න කියලා ඇඩතලයකට ගැට ගහලා. ඒ කියන්නේ සිතේ හැදෙන දේ නාමේ බාහිර රූපයකට ගැට ගහලා. එහෙම තමයි මේ ධර්මයේ ඔබ මුලින් දකින්නේ. නමුත් ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන නාමේ සිතින් හදාගත්ත ප්‍රඥාප්තිය බාහිරට ගැට ගහවට එම කරන්න බෑ. ඒකට හේතුව නාමයේම තමයි රූපය හදාගෙන තියෙන්නේ. ඒකයි උපාදාය රූපයක් කියන්නේ. බාහිර නෑ නාගස්, නුගගස්, අඹගස් කියන දේවල්. ඒවා සිතින් හදාගෙන තියෙන්නේ. සම්මුති ප්‍රඥාප්තිය. ඒ සිතින් හදාගත්ත අඹ ගහක් කොහෙන්ද බාහිර හම්බ වෙන්නේ? හම්බ වෙන්නේ නැහැ. නමුත් පෘථග්ජන භූමිය සිතුවිලි වලට යට වුණු භූමිය බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත එකයි. මේ සත්ව ලෝකයේ සත්තුන්ට මේක තේරෙන්නේ නැහැ.
මිනිස්යාට උසස් මනසක් තියෙනවා. මිනිස්යාට පමණයි මේ සත්‍ය අවබෝධ කළ හැකි වන්නේ. මේකයි සත්‍ය. අපි හදාගත්ත දේ බාහිරට අයිති නෑ. අපි ඉන්නේ මනෝමය ලෝකෙක. මේකයි මනෝ පුබ්බංගමා ධම්මා කියවේ. චිත්තේන නියති ලෝකේ. සිතේම හදාගත්ත ලෝකෙක අපි ජීවත් වෙනවා. ආයතන නිසයි මේ ලෝකෙ හැදෙන්නේ. සලායතන ලෝකෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ කුමක්ද ලෝකේ කියලා අහන ප්‍රශ්නේදී බුදුන් වහන්සේ දෙන පිළිතුර තමයි සලායතන ලෝකෝ කියන්නේ. ඒ සලායතන හරහා හැදෙන චිත්තෙන් නියති ලෝකයේ මේ එකම තේරුමක් තමයි මේ වචන වෙනස් වුණාට මෙතන තියෙන්නේ. දැන් මේ හිතින් හැදුණු ප්‍රඥාප්තිය සත්‍යයක්ද? ඒකත් මායාවක්. අයි අඹගස් කියලා දෙයක් කොහෙවත්ම නැහැ. ඒක මායාවක්. එහෙම දෙයක් ලෝකේ නැහැ. හම්බ වෙන්නේ නැහැ ලෝකෙන්. බාහිරින් හම්බ වෙන්නේ නැත්තම් නාමයෙන් කොහොමත් නාමයේ අඹගස් තියෙන විදියක් නැහැ. සිතුවිලි වල චේතනාවල නාමයේ කොහෙන්ද අඹ ගහක් හම්බ වෙන්නේ? ඒකත් මායාවක්. ඒකත් අතීත මතකයක් පමණයි. දැන් නාමයක් බොරුවක් වෙනවා, රූපයක් බොරුවක් වෙනවා. දැන් මේ මොහොතට අවදි වෙනවා කියපු මේ මොහොතේ ඔබ හිටියේ කයේ ඉරියව්වට හිත තියාගෙන. ඒ ඉරියව්වට හිත තියාගෙන ඔබ S2 පියාගෙන මොහොතකට හුස්ම දිහා බලන්න. දැන් දෙවාර පුළුවන් තරම් අරමුණු අඩු වෙනවා. ඔබේ ඉරියව්වම පමණයි ඔබට තියෙන්නේ. හැබැයි මේ මොහොත පමණයි. එහෙම දෙයක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ. අන්න මහා ශුන්‍යතාවය ඔබට හමු වෙනවා. සිතුවිලිත් නැහැ. නාමෙත් නැහැ. රූපෙත් නැහැ. මහා ශුන්‍යතාවය තුළ ඔබට පුළුවන් ද ඉන්න? ඒ මහා ශුන්‍යතාවයේ නුවණින් දකින්න. ප්‍රායෝගිකව ඔබ ශුන්‍යත චේතෝ විමුක්තිය අත්විඳින තැන මෙතනයි. අනිමිත්තයි. මෙතන නිමිති නෑ. ශුන්‍යතයි. මෙතන ශුන්‍යයි. අප්‍රණීතයි. මෙතන ප්‍රණීත. එහෙම දේවල් නෑ. නිමිත්තක් නැති තැන හොඳයි නරකයි කියන දෙයක්වත් නැහැ. ඒ මහා ශුන්‍යතාවයේ ශුන්‍යත චේතෝ විමුක්තිය සිතුවිලි වලින් මිදුණු තැන ඔබට හමු වෙනවා. මෙයයි නිවන් මඟ. හැබැයි නිවන තියෙන්නේ මෙතන නෙමෙයි. කෙලස් ප්‍රහීන වෙලා ගිය දවසටයි ඒ මහා පරම සත්‍ය පරමාර්ථයක් බවට පත් වෙලා ඔබගේ යථාර්ථයක් බවට ඔබේ සියලු කෙලෙස් නැසෙන ස්වභාවයට පත් වෙන්නේ. ඒ කෙලෙස් සංසිඳෙන්නේ මේ මාර්ගයට ප්‍රවේශ වූ කෙනාට. එහෙමනම් මෙතන කොතනද ඔබ ඉන්නේ? නිවනත් නෙමෙයි නම් මේ ශුන්‍යතාවය මොකද්ද? මේ තමයි මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාවට ප්‍රවේශය. මෙතනයි ඒ තැන. ආර්ය භූමිය හම්බ වෙන්නේ මෙතනයි. අන්න ඔබ පෘථග්ජන භූමියෙන් ලෝකෝත්තර භූමියට ප්‍රවේශ වෙන තැන ප්‍රායෝගිකව අත්විඳා. මේක ඊටාම වැදගත්. මේ තැන දකින්න එක. සියේ නුවණින් දැකගත යුතුමයි. රූප කියලා අපි හිතන්නේ හිතේ හැදෙන නාමය ගැනමයි. නාම රූප දෙක එකට බැඳිච්ච ගමන්ම ඒ නාම රූප නිසා අටගත් චේතනාවම තමයි. ඒ දැනීම, ඒ දැන ගැනීම විඥානේ මායාව රැවටීම තමයි. ඒ දැනීම, විඳීම, හැඟීම
ඔය ඕන වචනකින් කියන්න පුළුවන්. හැබැයි එතනයි කර්ම ශක්තිය උපදින තැන. කර්මයක් ගැන කතා කරන්නේ නාම රූප ගැට ගැසුණු තැනක් පමණයි. විඥානේ බාහිරට පතිත වුණු තැන. කොයි විදිහෙන් කිව්වත් එකම දෙයයි. චේතනා සිතුවිලි සත්‍ය වුණු තැන. සිතුවිලි හැම වෙලේම දිට්ඨක් හදනවා කියලා අපි කිව්වා. සම්මුතිය තුළ කතා කරන්නේ. සම්මුතිය කියන්නේ ඔය හදාගත්ත සම්මුති නාමයන් තියෙන සියල්ල සම්මුතියයි. ප්‍රඥප්තියයි. අපි ඉපදී මෙරි යන සසරක් ගැන කතා කරන තනිකරම සිතුවිලි වලින්. සම්මුති ප්‍රඥප්ති වලින්. ඒව තියෙන්නේ පෘථග්ජන භූමියේ. මෝහ ඝන අන්ධකාර භූමියේ. සත්ව ලෝකයේ සතුම් පවා බාහිරින් සැප දුක් එනවා කියලා දුක් විඳින අය. ගිනි. නමුත් අපි හිතින් නේද? අපි හැමදේම හිතින් නේද දුක් විඳින්නේ සැප විඳින්නේ? ඒක සත්තුන්ටත් තියෙනවා. ආසාව, දුක, තණ්හාව, ඉරිසියාව, වෛර, ක්‍රෝධය මේවා අවසානෙට ලියාගෙන ගියොත් තමයි ඔබට රාග, ද්වේෂ කියන අංග දෙක හම්බ වෙන්නේ. ඇලීම, ගැටීම. හැබැයි මේ ඇලීම කියන්නේ කැමැත්ත, ගැටීම කියන්නේ අකමැත්ත. මේ සිතක් විපදුනොත් ඒකට එක්ක කැමති, එක්ක අකමැති. ඒ හරහා පටන් ගන්න බීජය තමයි අපිව අරගෙන යන්නේ වෛරය ගාවට. ආසාව, තණ්හා, වෛරේ, ලෝභේ, ද්වේෂේ, මෝහය සියල්ල මෙතන තියෙනවා. මේක ගැලවෙන්නේ එකම එක තැනින්. බාහිර දෙයක් හමු වෙන්නේ නැත්තේ. සිතමයි දකින්නේ, සිතමයි හිතන්නේ, සිතමයි සියල්ල. හැබැයි සිත මුකුත් ඒක තුල තියෙන විදියක් නැහැ, මායාව. ඒ නිසාමයි ශුන්‍යතාවයටපත් වෙන්නේ. ඔබට මේ කියන තැන දැන් පැහැදිලි. දැන් ඔබ දකින්න ජීවිතය තුළින්. දැන් ඔබ රෙදි හොදන්නේ, උයන්නේ, එළවලු කපන්නේ, කන්නේ, බොන්නේ, රස්සාව කරන්නේ, මුදල් උපයන්නේ, දරුවෝ හදන්නේ. ඔබ එදිනෙදා කුමන කටයුත්ත කරත් ඔබ සත්‍ය දකිනවා. සත්‍ය සිතේ සත්‍ය දකිනවා. ඒ කියන්නේ ඔබ ඉන්නේ නිවන් මඟ. ඔය සිතේ සත්‍ය දකින්න තැන නිවනයි අවසනාව වන්නේ. සිතුවිලි හැම වෙලේම ඔබ රවටනවා. ඔබ අතරමං වෙනවා. ඔබට උරුම වන්නේ දුකක්මයි. සිතුවිලි කියනවා ඔබට මරණයක් ගැන. මොකද සිතුවිලි වලම තියෙන්නේ බොරුවක්. සිතේ ස්වභාවයම ස්ථිරයි කියන හැඟීම. ස්ථිරයි කියන හැඟීම නිසයි බාහිර දෙයක් තියෙනවා කියන හැඟීම නිසයි සිත උපදින්නේ. තවත එහෙම දෙයක් නැහැ. ඒ නිසාම සිත බයයි මරණයට. නැති දෙයක් ඇතිකොට ගැනීම තුළ ඒ සිතම බීතියෙන්පත් වෙනවා. හැම මොහොතෙම බීතියෙන් ඉන්නේ. ඇයි නැති දෙයක් ඇතිකොට ගැනීම. ඒ සිතවිල්ලම බොරුවක් වීම. ඔබේ සිතේ සත්‍ය දකිනකොට ඔබ මේ මායාවෙන් මිදෙනවා. හැම මොහොතෙම දකින්න. හිත දකින්න. සිතේ සත්‍ය දකින්න.
ඔබට කිසිම ගැටලුවක් නැහැ. කවුරු හරි බැන්නත් ඔබට hina යයි. ඇයි එහෙම කෙනෙක් එළියේ නැහැ. ඔබේ හිතේ බැනුම් තියෙන නිසායි ඔබ බැනුම් අහන්නේ. ඔබේ හිතෙන් පිට ඔබ යන්නේ ප්‍රතිපදාව දෙවනි අධියර ඊටාම විශිෂ්ටයි. ඔබේ හිතින් පිට ඔබ යන්නේ කවදාවත් ඔබ බාහිරයෙන් ගැටෙන්නේ කිසි කෙනෙක් එක්ක ගැටෙන්නේ බාහිර කිසි දෙයක් එක්ක ඔබ ඇලෙන්නේ ගැටෙන්නේ ඔබ මහා මුනිවරයෙක්. ඔබ ලෝතුරු සුවයටපත් වෙනවා. මේ ධර්මයේ දකින්න කෙනා බඩු මුට්ටු වලින් සැප විඳින තැනින් මිදෙනවා. බාහිර කෙනෙක්ගෙන් දෙයකින් බඩු මුට්ටු වලින් සැප විඳිනවා නම් ඒ තාක් ඔබ ඉන්නේ බොළඳව අන්ධකාරයේ. හැබැයි මේ සත්‍ය දකින්න කෙනා බාහිර බඩු මුට්ටු වලින් කෙනෙක්ගෙන් සැපක් හොයන්නේ යුතුයකම් ඒ විදිහටම ඉටු වෙනවා. කටයුතු ඒ විදිහටම සිදු වෙනවා. කිසිදු ගැටලුවක් නැහැ. ඔබ බාහිරට ඇලිලත් නැහැ, ගැටිලත් නැහැ. සාන්ත ප්‍රණීත සුවයටපත් වෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං කිව්වේ ඒකයි. ඒ මහා සුවේ තියෙන්නේ ලෝතුරු සුවේ. කිසිදා වෙනස් නොවන සුවයක්. බාහිර දෙයක් ඇත්ත කරගන්න එක පවතින්නේ මේ දැන් අඬනවා. ඊගා මොහොතේ hina වෙනවා. ඒ සිතේ බාහිරේ රැවටීමට අසුණු සිත. හැබැයි ලෝතුරු සුවේ කිසිදා වෙනස් වෙන්නේ අකම්පිත හදවතක් ඔබට හිමි වෙනවා. මේ කියන තැන අතිම ගැඹුරුයි, අතිශයින් ගැඹුරු තැනක්. හැබැයි ඔබ අපි පෙන්වන්න යන්නේ මේ ප්‍රතිපදාව දෙවෙනි අධීර බාහිරින් මිදෙන තැන. තුන්වෙනි අධීර ඔබ මේ සිත කියන තැන මිදෙනකොට අපි දැන් ඔබට පැවසුවා මේ මොහොතේ ඉන්න ඉරියව්වට අවදි වෙන්න. මොහොත පමණයි තියෙන්නේ කියලා කිව්වා. මේ සිතුවිලි වලින් ඔබේ තියෙන සත්‍ය ඔබ දකින්න ඕනි. මේ මොහොත කියන එක ඇත්තටම ඔබට දැනෙන දෙයක්. මේ වචන වලින් කිව්වට තේරෙන එකක් නෙමෙයි. සිතුවිලි නැති තැන ඔබට දැනෙන්න ඕනි. ඔබ ඒක කරලම බලන්න. ප්‍රායෝගික. සිතුවිලි වලට නැත්තම් මේකත් ඔබ එකතු කරගන්නවා. සිතුවිලි වලින් මොහොත දකින්න බෑ. මේ ඔබ ඉන්නේ ඉරියව්ව කියන්නේ කය. මේ මොහොත දකින්න ඔබට උදව් කරගන්න පුළුවන්. උපායශීලී මෙතන පොඩි උපමාවක් පමණයි අපි ඔබට පෙන්නන්නේ. නමුත් එහෙම දෙයක්වත් මේකේ නැහැ. ඔබ මොහොතේ දැනීම ඔබ අත්විඳිනවා නම් සිතුවිලි නැති තැන මොහොත පමණක් කියපු තැන ඒ සිතුවිලි වල තියෙන ඒ රළු බව මොහොතට හිත එන විට ඔබට දැනෙන්න ගන්නවා මේ සිතුවිලි හරි රළුයි කියලා. සිතුවිලි නිසා හිත වෙහෙසටපත් වෙන ඔබට දැනෙන්න ගන්නවා. ඔබට සිත පේන්න ගන්නවා. මේ මොහොතේ ඉන්න කෙනාටයි මේක දැනෙන්නේ. ඔබ තද නින්දට ගියාම සිතුවිලි නැහැ. තද නින්දට වැටිලා නැගිටින කෙනෙකුට දැනෙන සෑහළු ගතිය එන්නේ සිතුවිලි වලින් මිදුණු කාලය තුල දැනෙන සැහැල්ලුව නිසායි. හැබැයි අඩනින්දේ ඉන්න කෙනා වෙහෙසටපත් වෙනවා. ඒකට හේතුව හිත දුවනවා. අඩනින්දේදී හීන පේනවා. සිතුවිලි ඒ විදිහටම වැඩේ කියන්නේ. සාමාන්‍ය ජීවිතෙත් ඔබ සිතුවිලි වැඩ කරනවානේ. එතන වෙහෙසයි. නමුත් අඩනින්දේ හිත මැරිලායි තියෙන්නේ. ඇත්තටම හිතක් නැහැ. මේ මොහොතට අවදිය කියන ශුන්‍යතාවයට හරියට කෙනෙක්පත් වුණොත් එතන සිත නැහැ.
ඔබ විශ්වාස කරන එකක් නෑ. සිත නැති තැනක් මේ සිතේ තියෙනවා. ඔව්. සිත නැති මොහොතක් මේ සිතේ තියෙනවා. ඇයි කෙනෙක් ගොඩක් මහන්සි වුණාම වෙහෙස නිවා ගන්න ඇලවෙන්නේ, තද නින්දට වැටෙන්නේ? ඇයි එයා කැමති වෙන්නේ පොඩ්ඩක් මම විවේක ගන්න ඕනේ, මම පොඩ්ඩක් නිදා ගන්න යනවා. ඔහොම කියන්නේ ඇයි? තද නින්දේ මේ සිතුවිලි වල වෙහෙස නිවෙනවා. ඔබ හිතන්නේ නින්ද තුලින් කය සැහැල්ලු වෙනවා කියලා. මේ කය වෙහෙසටපත් වෙච්ච එකක් ගැන. නමුත් ඇත්ත ඒක නෙමෙයි. සිතයි වෙහෙසටපත් වෙලා තියෙන්නේ. සිතයි මෙතන ගිමන් හරින්නේ. නමුත් ඇත්තටම සැහැල්ලුව දැනෙන්නේ සිතවිලි වලින් මිදුණු මොහොතේ පමණයි. ඒකයි ඇත්ත. තද නින්දට ගියාම සිතුවිලි ඇසිරු කරන එක නතර වීම නිසා දැනෙන නැවුම් ගතිය ඔබ හිතන්නේ කයේ වෙහෙස නිවීම නිසා එන්නේ කියලා. නෑ. ඒ එන්නේ සිතින්මයි. නැවත නැගිට වෙලේ ඉඳලා දුවන්නේම සිතුවිලි වල. සිතුවිලි වල දුවලා සිතම වෙහෙසට වැටෙනවා. කයට දරා ගන්න බෑ. සිතුවිලි වල පීඩනේ දැනෙන්නේ කයට. අපි සිතුවිලි කියන ඒවට බැඳිලා සිතුවිලි විශ්වාස කරලා ඉන්න එකමයි අතරම ජීවත් වෙනවා කියලා කරන්නේ. අපි රැවටිලා ඉන්නේ. අපි සිතේම වහලෙක් වෙලා සිතිවිලි වලට කොටු වෙලා අබ්බැහි වෙලා ඔය සිත කියන දේම කර යන ගමන හරි වෙහෙසයි. මැරෙන කම්ම වැඩ කරනවා. මැරෙන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ. ඒ තරම්ම භයානකයි මේ වහල්කම්. තමන්ගේම වහලෙක්. ඔබ විශ්වාස කරනවද? ඔව්. ඔබ ඔබේම වහලෙක්. ඔබේ සිතේ වහලෙක් ඔබ. ප්‍රතිපදාව පළවෙනි අධීරයේ අපි කිව්වා සිත දකින්න කියලා. එතකොට අපි කිව්වා ඔබට සිත ඇතුලේ දෙන්නෙක් ඉන්න ඔබට පේනවද කියලා. එතකොට ඔබට තේරුණා සිහිය වෙනයි සිත වෙනයි කියලා. එතකොට ඔබට පෙවුණා මම වෙනයි මේ සිහිය මේ දෙන්නෙක් ඉන්නවා කියන ඔබට අත්දැකීම තියෙනවා. ප්‍රායෝගිකව තියෙනවා. අන්න ඔබ එතකොට වහලෙක් වෙන්නේ ඔබේම වහලෙක් වෙන්නේ කොහොමද කියන එක අපි මේ වචනෙන් කිව්වට මේ අත්දැකීම ඔබට තියෙනවා. ඔබ මේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව අත්විඳිනවා නම් ඔබට ඒ අත්දැකීම තියෙනවා. ඔබ ඔබේම වහලෙක්. ඔබ වහල්කම් කරන්නේ ඔබටමයි. ඔබේ සිත කියනවා අරයව මරපන්. ඔබේ සිත කියනවා අරය වැරදි. ඔබේ සිත කියනවා අරය හරි නපුරුයි. ඔබේ සිත කියනවා මං එයාගෙන් පලි ගන්නවා. ඔබේ සිත කියනවා එයා හරි හොඳයි. ඔබේ සිත කියනවා මං එයාට ආදරෙයි. ඔබේ සිත කියනවා මේක හරි ෂෝක්. මේක හරි හොඳයි. ඔබේ සිත කියනවා ඒක හරි නරකයි. මේ මොනවද මේ වෙලා තියෙන්නේ? ඔබේ සිතේ වහල්භාවය දකින්න. සිත කියන පදයට ඔබ නටනවා. ඔබ කවදාවත් ගැලවීමක් නැහැ. ඔබ ගැට ගහගෙන වැඩ ගන්න වදකාරයෙක් වගේ ඔබේ සිත ඔබගෙන් වැඩ ගන්නවා. ඔබ මිනිහක් මරන්නේ ඔබේ සිත කියන විදියට නෙමෙයිද? ඔබ අවසානයේ හිරේට යන්නේ දුක් විඳින්නේ ඔබේ සිත කියපු විදියට වැඩ කරපු නිසා නෙමෙයිද? අවසානයේ උසාවියේදී ඔය කොතනකදීවත් ඔබේ සිත එනවද ඔබව බේරගන්න? නැහැ නේද? මැරෙන මොහොතෙත් ඔබව බේරගන්න ඔබේ සිත එන්නේ නැහැ. ඔබ ඒ වුණාට ඔක්කොම කරේ ඔබේ සිත කියපු විදියට.
එහෙනම් සිත අවසානයේ ඔබව අත්හරිනවා. ඔබ අමාරුවේ වැටෙනවා. අපි පෙන්වුවේ ඒකයි මේ සිතේ දෙන්නෙක් ඉන්නවා කියලා. මේක දකින්න නුවණ ඕනි. මෙලෙස මේ සිත කියන විදිහට යන ගමනම තමයි සිතුවිලි පරම්පරාව. ඔය සසර යනවා කියලා කියන්නේ. සම්මුතිය තුළ කතා කරන දේවල් ඉපදෙනවා, මැරෙනවා. ඔය කතා කරන්නේ ඔය දිව්‍ය ලෝක යනවා, රේ යනවා, මේ යනවා. ඔක්කොම ඔබේ සිත ඔබව ගැට ගා ගන්න මායාව. ඔබේ සිතට පුළුවන් ඔබ හොඳට රවට්ටන්න. ඔබට නොදකින්න දේවල් පෙන්වන්න පුළුවන්. ඔබට හීන පෙන්වන්න පුළුවන්. ඔබ රැවටෙනවා. ඔබ ඒවා හීන දැකලා මත් වෙනවා. ඔබ ඒවා ඇත්ත කරගන්න ඔබ නොදකින දේවල් පස්සේ දුවනවා. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඔය හිත කියන හැමදේම බොරුවක්මයි. මායාවක්මයි. මෙරි මෙරි ඉපදිලා සිතුවිලි ඔස්සේ යෑම සිතින්ම හදපු මායාවලල්ලේ ඔබ කැරකෙනවා මාංචු දාගත් හිරකාරයෝ වගේ. ඒක බොරුවක්. මේක හඳුනා ගන්න ඕනි. මේ සිතින් ඔබ මිදෙන්න ඕනි. මෙයයි මායя. මායя කොහෙවත් නෙමෙයි ඉන්නේ. ඔබේ හිතේ. ඔබේ හිත තුළ මායя ඉන්නවා. ඔබ පිළිගන්නවද? ඔබ මුදව ගන්න ඔබේ මායяගෙන් ඔබේ සිතින් ඔබ මුදෙන්නේ කොහොමද? ඔබ යුද්ධ කරන්නේ එළියේ තියෙන කෙනෙක් එක්කද? නෑ. බුදුන් වහන්සේ මාරසෙන් দমনය කළේ එළිය කොහෙවත් ගිහිලා නෙමෙයි. ගයා ශීර්ෂයේ බෝධි මූලේ තමන්ගේ හිත තුළ තමන්ගේ හිතින් කරපු යුද්ධේ කුමක්ද? ඔබ සිහියට ගන්න මාරසෙන් দমনය. සිත තුළ තමන්ගේ සිතත් සමග කරන යුද්ධෙන් ජයගත්තොත් විතරයි ඔබ ඔබේ සිතෙන් මිදිලා මේ ශුන්‍යතාවය අවබෝධ කරන්නේ. මොහොතට අවදිය කියන තැන සිතුවිලි නෑ. සිතුවිලි තියෙන තැන ඔබ ඉන්නේ අසරණ වෙලා. සිතුවිලි වලින් මිදෙන්න කරන යුද්ධය තමයි මාර යුද්ධය. ප්‍රායෝගිකව එදිනෙදා වැඩ කරනකොට සිත දකිමින් සිත මිදෙන වැඩපිළිවෙල යන විට ඔබ කරන්නේ මාර යුද්ධයක්. ඒක ඔබටම දැනෙයි. ඔබේ සිත ටිකෙන් ටික සත්‍ය දකින්න පැත්තට එනවා. අතර බුදුන් වහන්සේ සතර සතිපට්ඨානය තුළ කායගත සතිය පෙන්වන්නේ මේක දකින්නයි. කායම දර්ශකයක් කරගෙන කායට හිත තියලා කාය සිතුවිලි නැති මොහොත දකින්න පෙන්නනවා. ඔය කායගත සතිය වඩනවා කියන්නේ ඒකටයි. එකම අරමුණකට හිත තියලා ගැට ගැසීමයි ඇත්තට මෙතනින් සිද්ධ වෙන්නේ. නමුත් ඒක සමතේ. හැබැයි ඒක අවශ්‍යයි විපස්සනාවට. එනේන සිත දකිමින් මිදෙන්න ඕනි. එක සිතකින් මිදෙන හැටි සමතේ කියන්නේ. විපස්සනාව කියන්නේ එනේන හැම සිතක්ම දකිමින් මිදෙන හැටි. අනිමිත්ත චේතෝ විමුක්තිය. නිමිත්තට සමතේ කියන්නේ එක නිමිත්තක් හිත තියාගන්න එක. අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ සිතට එන හැම නිමිත්තක්ම දරුවා, දුව, ගෙවල්, දොරවල් හැම දෙයකම සත්‍ය දකින්න එක. ඒක විපස්සනා. ඒකයි ප්‍රතිපදාව දෙවෙනි හදියේ අපි පෙන්වන්නේ සිතේ සත්‍ය සිතට පෙන්වන්න කියලා. අපි මේ කතා කරන්නේ ප්‍රතිපදාවේ තුන්වෙනි අධියරේ ගැඹුරු භාවය පෙන්වන්නත් ඒ ප්‍රවේශය පෙන්වන්නත්. ප්‍රතිපදා තුන්වෙනි අධියරේ ඊටාම ගැඹුරු බව දැන් ඔබට වැටහෙනවා. ඇත්තටම මේ සිත මිදෙන මග බැලුමට සරලයි. සමහරට හරි සරලවත් මේ දේ කරන්න හැකියාවක් තියෙනවා. කෙනෙකුට එහෙමත් එන්න පුළුවන්. උග්ගටිතන්න විපටිතන්න නෙය්‍ය පදපරම කියලා බුදුන් වහන්සේ පුජ්‍යලෝ 4 දෙනෙක් පෙන්වන්නේ. අන්නේ නිසා. ඔබ අතේ ඔබගේ
නැන නුවණින්මයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. පච්චත්තම් වේති තබ්බෝ විඤ්ඤෝයේති. තම නැන නුවණින් තමයි සියල්ල සිද්ධ වෙන්නේ. තමන්ගේ හිතෙන් දැකලා තමන් නිමිදෙන්න ඕනේ. තව කෙනෙකුට බෑ තව කෙනෙක් නිවන් දක්කන්න. තමන්ට හිතක් තියෙනවා නම් ඒකෙන් මිදුණු තැන නිවනයි. එහෙනම් ඒක තියෙන්නේ ඒ කෙනාගේ අතේමයි. සිතින් සිත මුදව ගැනීම හිතුවා කියලා වෙන්නේ නැහැ. ඔබ දැන් මේ ගැන හිතනවා. ඒකත් සිතුවිල්ලක් කියන්නේ. මේක සිතුවිල්ලක් නෙමෙයි. මේක ඔබ දැකීම තුළින් ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕන. ඒ සඳහා යම් වැඩපිළිවෙලක් අනුව ක්‍රියා කළ යුතු වෙනවා. ඒකයි ප්‍රතිපදාවක් වෙනුවේ බුදුන් වහන්සේ. නිවන් දකින්න වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ අන්නේ නිසයි. බාහිර දෙයක් හමු වීම සමුදය, දෙයක් හමු වීම නිසා දුක, ඒකෙන් මිදීම නිරෝධේ. ඒ සඳහා වැඩපිළිවෙල ප්‍රතිපදා මාර්ග සත්‍ය. දුක්ඛ සමුදය නිරෝධේ ප්‍රතිපදා ආර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය. බුදුන් වහන්සේ ලෝකෙට බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ මෙන්න මේ චතුරාර්ය සත්‍ය. බාහිර දෙයක් හටගත්තොත් ඒ සමුදය. ඒ නිසා හටගන්නේ දුකක්. ඒක මිදීම නිරෝධය. ඉන්දන මාර්ගය තමයි ප්‍රතිපදාව. කිතාම වැදගත්. පොත්පත් කියවන අයට හම්බ වෙනවා මාර්ගය කියනකොට ආරෂ්ඨාංග මාර්ගය කිය. හැබැයි මේ කුමන නමකින් කිව්වත් වෙන්නේ එකම දෙයක්. ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8ක් පෙන්නනවා. පළවෙනි එක සම්මා දිට්ඨිය. දිට්ඨිය නිවැරදි නැත්නම් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටිංගෙන් මිදුණු තැන තියෙන දේ. ඒ සම්මා වායාම ඒ දර්ශන සමාපත්තිය සියලු දෘෂ්ටිංගෙන් මිදුණු තැන. සම්මා දිට්ඨිය ඇති උටයි සම්මා වායාම හමුවන්නේ. සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා සංකප්ප, සම්මා වායාම වෑයම හොනේ. සම්මා සතිය සඳහා සම්මා සතිය. අන්නේ සතියට පෙන්න දර්ශනය දැනගෙන සංකප්ප සංකල්පනා සත්‍ය ආජීවේ සියල්ල සකස් කරගෙන ඔබ එන්නේ සම්මා සමාධියටයි. බොජ්ජංග ධර්මවල සති ධම්මවිජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛා. සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේ උපේක්ඛාව කියන්නේ සමාධිය නිසයි උපේක්ඛාව. සමාධිය කියන්නේ ඔය සමතේ වඩලා හුස්ම දිහා බලන් ඉඳලා පාවෙන එකක් නෙමෙයි. මේ සිතේ සත්‍ය දකිනකොට ඒ සිතේ සත්‍ය දකින තැන තියෙනවා ඒක ස්වභාවිකවම සිද්ධ වෙන්න ඕනි. ඔබ මුලින් හිතලා වීරයක් අරගෙන හිතට ඇත්ත පෙන්නනවා. පෘථග්ජන භූමියෙන් බොහොම වීරයකින් තමයි ආර්ය භූමියට එන්නේ. අයි මොහොතට අවදි වෙන්න. සිතුවිලි නැති තැන දකින්න. සත්‍ය හිතට පෙන්නන්න වීරයක් ඕනේ. හැබැයි ඒක ඊට පස්සේ ඔබේ සිතේ සාමාන්‍ය ස්වභාවය බවට පත් වෙනවා. අන්න නිතරම සත්‍ය දකින්න එක සතිය. ඒ සත්‍යම ජීවිතේ බවට පත් වුණු තැනයි සමාධිය තියෙන්නේ. අනිමිත්ත සමාධි එනේන සිතේ සත්‍ය දකින්න එක. ඒ මහා ශුන්‍යතාවය තුළ ඒ සමාධිය තුළ අපි පොඩි උදාහරණ ටිකක් ඔබට කියන්නම්.
ඒ අත්දැකීම ඊටම වැදගත්. අපි ඔබට කිව්වා මෙතන හැබැයි ඊටම වැදගත්. අපි අර දිගටම කියාගෙන ආපු කාරණා හැම එකම අර මොහොතට එන කෙනා සිතීලි වලින් තොරව යමක් අත්විඳින්න ගන්නවා කියපු තැන හැම හිතක්ම ඉපිද නිරුද්ධ වෙලා ඊගාව සිත හටගෙන ඒ අතර ඇති හිඩස දකින්න කෙනා මේ කුමන නමකින් කිව්වත් සිතුවිලි දෙකක් අතර ඇති හිඩස. දැන් ඔබ එක සිතක් හට ගන්න ඔය පොත දකින්න හිත. අපි අර ගත්ත අර අපි කතා කරන උදාහරණෙම ගමු. පොත දකින්න හිත ඊගාවට බිත්තිය දකින්නවා. දැන් පොත දකින්න හිතත් බිත්තිය දකින්න හිතත් අතර සිතුවිලි දෙකක් අතර ඔබට දැනෙනවද හිඩසක් තියෙනවා. මේක දකින්න ටිකක් අමාරුයි. මහා නුවණක් ඕනේ. හැබැයි මේ සිතුවිලි දෙකක් අතර තියෙන හිඩස තමයි සිතුවිලි නැති තැන. අපි උපමාවක් පෙන්නුවා අනිච්චානුපස්සනා කොටසේදී. අපි ඒක ආයි පෙන්වන්න. දැන් පොත දකින හිත බිත්තිය දකිනවා. දැන් බිත්තිය දකින හිත ඊගාව හිත. හැබැයි මේ දෙක අතර හිඩසක් තියෙනවා කියනවා. මේ මුළු ලෝකෙම මේ සියලු න්‍යායන් තියෙන්නේ මෙන්න මේ ධර්මතාවය තුළ. ඒ කියන්නේ ලයිට් එකක් පත් වුණත් නිවි දැල් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතර මේ තියෙන හිඩස. ධනරින චුම්බකයේ තුලත් ධනරින අතර හිඩස. හැම එකක්ම ශක්තිය ඇති වෙන නැති වෙන ස්වභාවයක පවතින එක. මුළු විශ්වයේම තියෙනවා. මේකම තමයි සිතේ ස්වභාවයත්. මෙතන හිඩසක් තියෙනවා. මේ භවංගේ පෙන්වන්නේ මේ නිසාමයි. භවංග චිත්තේ පෙන්වන්නේ භවංග සිත් පෙන්වන්නේ. චිත්ත වීතිවල මේකමයි. මේ සිතුවිලි දෙකක් අතර හිඩස. මේ දැකීම මේ ප්‍රකට වීම තුලින් ඒ හිඩසම තමන්ගේ යථාර්ථය බවට පත් වෙනවා. දැන් ඔබ පෘථග්ජන භූමියේ අන්ධකාර භූමියේ ඔබ ඉන්නේ සිතුවිලි වලට මුල් තැන දීලා. ඔබ සිතුවිලි සත්‍ය කරගෙන ඉන්නේ. හැබැයි ධර්ම මාර්ගය තුළ වෙන්නේ ඔය හිඩස ප්‍රකට වෙනවා. සිතුවිලි අප්‍රකට වෙනවා. ඔන්න අපි ඔබට පෙන්නන්න. හැම සිතක්ම ඉපද නිරුද්ධ වී ඊළඟ සිත හට ගන්න කලින් අතර ඇති හිඩස අවකාශයට අවදි වීම. මේ කුමන නමකින් කිව්වත් මේ මොහොතට සිත අවදි වීම කියලා කිව්වොත් අපි කියවනේ මේ සිත මේ ඉන්න ඉරියව්වට තියාගන්න කියලා. එතකොට සිතුවිලි නැති තියාගන්න තැනට තියාගන්න කියලා. ඒකට හැබැයි හොඳ සිහියක් තියෙන්න ඕනි, නුවණක් තියෙන්න ඕනි. ඒ සතිය ඊටම වැදගත් වෙනවා, උපකාරී වෙනවා දකින්න එක. ඒ අතිශය සියුම් මේ කාරණාව අපි මේ කියන කාරණාව අපි මේ භාෂාවකින් කතා කරාට මේ භාෂාවත් සිතුවිලිමයි. භාෂාව හැදිලා තියෙන්නේ සිතුවිලි වලින්. ඒතකොට හරි පරිස්සමින් තමයි අපි මේ කතා කරන්නේ. ඔබ දකින්න ඕනේ සිතුවිලි මොනවද? සිතුවිලි නැති තැන මොකද්ද කියන එක. හැබැයි ඒක දකින්න ඔබ නුවණින් ඕනේ. මේ අවදිය සිතුවිලි නැති තැන අත්දැකීමෙන් ඔබ දැකිය යුතු වෙනවා. වචන වලින් කිව හැක්කකුත් නෙමෙයි මේක. මේ අත්දැකීම ඔබට තියෙන්න ඕනි. ඔබට මේ මොහොතට හිත අවදි කරගෙන ඒ සිතුවිලි නැති තැනක මේ ඔබ ඉන්නේ ඉරියව්වට හිත තියාගෙන විනාඩි 5ක් ඔබ ඔබට තප්පර 5ක් ඉන්න පුළුවන්. ටික ටික ඒ ඉන්න සිතුවිලි නැතිව ඉන්න වෙලාව වැඩි කර විනාඩි 10ක්
විනාඩි 15ක්. පැය භාගයක්. ඊටාම අසීරුයි මේ කියන කාරණා. හැබැයි ඒක මුලින් අමාරුයි. ඔබ පුරුදු කරත් ඔබට දැනේ. එහෙම ඉන්න පුළුවන් කාලය වැඩි වෙනවා. කිසිවක් අල්ලා නොගත් කිසිවක් හිමි නැති සාන්ත ප්‍රණීත ස්වභාවයක් ඔබට අත්දකින්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් නම් ඔබටම අත්දැකීමක් බවට පත් වෙනවා. එහි ඇති ඒ සාන්ත සුවය ඒක වචන වලින් කියන්න බෑ. හැබැයි මේක ලේසි කාරණයක් නෙමෙයි. මේ මගේ අන කෙනෙක් ආරම්භයේදී ඊටාම යුවසීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා. ඔබ ආධුනිකයෙක් නම් එක අරමුණකට හිත ගන්න උත්සාහ කරන්න. සිතුවිලි වලට එන්න නොදී හිත තියාගන්න. සිතුවිලි බොහෝ විට කරන්නේ යෝජනා කරනවා, අරමුණු ඇති කරනවා. නැවත නැවත සිතුවිලි අරමුණු ගැන හිතන එක දෙනවා. සිත මේක අර සමතේ වඩන කොටත් ඔබ හුස්ම දිහා ඒකාග්‍ර කරන කොටත් ඔබට එනවා මේ කතාව. අයි විතක්ක ਵਿਚාරය එන්නේ එතන. ඇති වෙනව නැති වෙනව. හැබැයි එතනත් ඔබට දකින්න ලැබෙනවා සිතවිලි නැති මොහොත. හැබැයි ඒක පවතින්නේ නැහැ. ඔබ සමතේ ඉන්නේ පරයන්ක නම් ඒකේ නැකිට ගාම නැවතත් කෙලස් තියෙනවා. හැබැයි මේ එදිනෙදා කටයුතු කරනකොට සිතේ සත්‍ය දකින්නවා නම් හැම මොහොතෙම ඒ සිතෙන් මිදෙනකොට සිද්ධ වෙන්නේ මේ දෙයමයි. අපිට කියන්න ඕනේ සමතේ වඩනකොට ඔබේ ගත්ත අත්දැකීම සිතුවිලි නැති මොහොතට අවදි වුණු තැන ඔබ එදිනෙදා කටයුතු කරනකොටත් ඔබට ඒ විදිහටම අත්දකින්න ලැබෙනවා. හැබැයි මේ පෙර පුහුණුව අවශ්‍යයි. මේ සිහියයි නුවණයි අවශ්‍යයි. මේක දකින්න හිතන්න ඕනි. සිතුවිලි වලින් මිදෙන්නත් ඔබේ සිහිය නුවණ ඒ වෙනුවෙන් අරමුණු කරන්න ඕනි. ඒකයි සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා පෙන්වන්නේ. සද්ධා කියන්නේ සිතේ සත්‍ය දකින්න එක. ඒකට වීරිය ගන්න ඕනේ. ඒකට සතිය, ඒක හිතේ හැම සිතකම සත්‍ය දකින්න ඕනේ. ඒ සත්‍ය දකින්නවා කියන්නේ මගේ බාහිර නෙමෙයි, මගේ හිතින් හදාගෙන බලන්නේ හිතත් ඇත්ත නෙමෙයි. ශුන්‍යතාවය හැම මොහොතෙම දකින්නවා. එනේන සිත දකින්නවා මායාව බොරුවක් කියන එක. හැම සිතම ශුන්‍ය වෙනවා එතකොට. එනේන සිත හැම සිතම ශුන්‍ය වෙනවා. ඔබට පුදුම හිතෙයි. ඔබ අපි කිව්වම ඔබට මතක ඇති සෙනග ගොඩක් මැද්දේ ඔබ හුදකලාව ගමන් කරනවා කියලා. මේ සිත මේ විදිහට පුහුණු කරපු කෙනාට ඒක කළ හැකියි. විශාල සෙනගක් ගෝසාවක් මැද්දේ ඔහු හුදකලාව ගමන් කරනවා. ඒකට හේතුව ශුන්‍යයි. ඔහුට කිසිවක් නැහැ. ඒ ආශ්චර්ය ඔහුට තියෙනවා. සිතෙන් මිදුණු තැන කිසිවක්ම නැහැ. විවිධාකාර නාමයන් ඔස්සේ විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ මේ තැන ගැන කතා කරනවා ධර්මයේ තුල. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය, අරහත් සමාධිය. මේ කුමන නමකින් කිව්වත් මෙන්න මෙතනයි කතා කරන්නේ. වේදනා සංඥා නිරෝධ වුණු තැනත් මෙතනමයි. හැම සිතකම සත්‍ය දකින්න තැනයි මෙතන. එයාට රාග දේශ මොහ ප්‍රහීන වෙනවා. කිසිදු දෙයකට බාහිර ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. ඒ කෙනා හරි සාන්ත සෝයක් විඳිනවා. හැබැයි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. බාහිරින් හොයන්න බෑ. ඒ කෙනා දිහා බලලා කියන්න බෑ කාටවත්. අර විදිහටම කනවා බොනවා, අර විදිහටම කතා බහ කරනවා. හැබැයි ඔහුගේ අභ්‍යන්තරය ආධ්‍යාත්මිකව වෙනස්. ඔහු හිතන පතන විදිය වෙනස් වෙලා.
ඒ දියුණුව කිසි කෙනෙකුට පේන්නේ නැහැ. අරහතන් වහන්සේ නමක් සාමාන්‍ය විදිහටම හැසිරෙන්නේ. අන්නේ කතාව. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන්නේ සියලු සිතුවිලි වල රිංගන්න නැතුව ඉන්න තැනත් මෙතනමයි. අනිමිත්ත සමාධිය එහෙම නැත්නම් අනිදස්සන විඥානය අපපටිත්‍ිත විඥානය කියලා පෙන්නන්නේත් මෙතනමයි. බාහිරට පතිත වෙන්නේ නැහැ, බාහිරට රිංගන්නේ නැහැ, සිතුවිලි වලට රිංගන්නේ නැහැ. එයා කටයුතු කරනවා හැම දෙයක්ම එයාගේ නෙමෙයි, පුජ්‍යලයක් නැහැ. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අයි මේ කය මගේ කියන එකත් සිතුවිල්ලක්. කය කියලා දෙයක් මේක ඇත්තෙත් නැහැ. මේ කයත් මම නෙමේ, මේ සිතත් මම නෙමේ, මේ මොහොත පමණි. මෙන්න මේ කතාව ඔබ හොඳින් හිතේ සටහන් කරගන්න. මේ කයත් මම නෙමේ, මේ සිතත් මම නෙමේ, මේ මොහොත පමණි. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මේ නෙමේ. මෙතන මම කියන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මොහොත පමණයි. මේ සබා දහමට සම්බන්ධ වෙන තැන. ආර්ය භූමියට සම්බන්ධ වෙන තැන. කෙනෙක් පුජ්‍යලයක් දැන් නැහැ. ප්‍රතිපදාව තුන්වෙනි අධියරේ කෙනා නැති වෙනවා. ශුන්‍යතාවයටපත් වෙනවා. රහත් වෙන කෙනෙක් නැහැ. සෝවාන් වෙන කෙනෙක් නැහැ. අනාගාමී වෙන කෙනෙක් නැහැ. සිතෙන් මිදුණු තැනයි සෝවාන් කියන්නේ. ඒකයි කෙනා හම්බ වෙන්නේ නැහැ. සිතුවිලි නැත්නම් සිතුවිලි වල කෙනා ඉන්නේ. සිතුවිලි නැති තැන කෙනා නැති වෙනවා. ඒ සබා දහම මොහොත පමණයි වෙනවා. අති සියුම් කාරණයක්. හැබැයි මෙතනත් නෙමෙයි නිවන තියෙන්නේ. පුබ්බේනවාසානුස්සති ඥානේ මේ සිත් පරම්පරාව දකින්න. සිතක් ඇති වෙනකොට ඒක අතීත මතකයෙන් සම්මුතියෙන් ඇති වෙන්නේ. ඒක සත්‍යයක් නෙමෙයි. බාහිරට අයිතිත් නැහැ. නාමයට අයිතිත් නැහැ. ශුන්‍යතාවයට එනවා. ඊගාව සිතත් එහෙමයි. ඒකත් පවතින්නේ ඒකත් නැති වෙලා ඇතුණු තැනම නැති වෙලා ඊගාව සිතට ගන්න. දැන් මේ මොහොතේ මේ ෂනේ මේ සිත මුළු ලෝකෙම ඇති වෙලා නැති වෙනවා. මේ කියන කතාව මුළු ලෝකයක්ම හටගෙන නිරුද්ධ වෙන තැනක්. ඊගාව සිතත් හට ගන්නකොට මුළු ලෝකයක්ම හටගෙන නිරුද්ධ වෙනවා. නැති වෙනවා. හැම ෂනේම මුළු ලෝකෙම හටගෙන නැති වෙනවා. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. සිත හටගත්ත නැති වෙනවා කියන කතාව අතිශයින් ගැඹුරුයි. මේ ෂනේ පමණයි දැන් තියෙන්නේ. දැන් මෙයාට මරණයක් නැහැ. ඇයි ඒකත් සිතුවිල්ලක් පමණයි. මේ ෂනේ මේ සිතයි තියෙන්නේ එච්චරයි. ඒ සිතත් නැති වුණු තැන මුකුත් නැහැ. ශුන්‍යයි. හැබැයි මොහොතට අවදිය කියන තැන. මෙන්න මේක දකින්න කෙනා මේ පුබ්බේනවාසානුස්සති ඥානේ පෙර දක්නා සිත් කඳ පරම්පරාව දකින්න කෙනා චුතු උප්පත්ති ඥානේ ඇති කෙනා මේ සිත හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයේ සත්‍ය දකින්න කෙනා යමක් සිද්ධ වෙනවා මේ කෙනාට. මොකද්ද? ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා. නිබ්බිධාන්ති සිත ගැන කලකිරීම. සිත සත්‍ය නොවන බව. විරාගාන්ති ඒ සිතට ඇලෙන්නේ නැහැ කිසිතකට. නිරෝධාන්ති ඒ සිතෙන් මිදෙනවා. පටිනිස්සග්ගානුපස්සී නැවත සිත සකස් වෙන්නේ නැහැ. හැම සිතක්ම ශුන්‍ය වෙලා. මේ මොකද්ද කිව්වේ? රහත් භාවයේ එතනයි. ආස්සවක්ෂය ඥානේ තියෙන්නේ ඔන්න ඥානේට ඔබට දැනෙනවා මේ ටික ෂේ වීගෙන යනවා. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී. මේ සිතෙන් මිදෙන එක දැනෙනවා. ඒක දැනෙන්නේ විඥාණයට නෙමෙයි. සිතවිල්ලකට නෙමෙයි, හිතට නෙමෙයි දැනෙන්නේ. ඒක ඔබේ
හිත තුල අපි මුලින් කිව්වා දෙන්නෙක් ඉන්න කතාව. ඔබ ඔබේ සිතේ වහලෙක් කියන කතාව තුල තව ඥානයක් තියෙනවා සිහිය උපදින තැන. ඒක සිත දෙකින මුල් අවස්ථාවේදීම ඥාන අවදි වෙනවා. අන්නේ ඥානෙ තමයි ඔබේ සිතේ දෙන්න කියන තැන අනිත් එක්කෙනා ඥානෙ. ඒ ඥාන අවදි වුණු කෙනාටයි අභිඥා පහළ වෙන්නේ. අන්නේ කෙනයි ආසවක්ඛ්‍යා ඥානෙ ලබන්නේ. දස ඥාන ලබන්නේ අන්නේ අය. ආර්ය භූමියේදී ඥාන හමු වෙන්නේ. ඥාන කියන්නේ විඥාන නෙමෙයි. දැන් ඔබ රහත් වෙනවා. රහතෙක් කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. සබදාම්. ඔබේ අතේ කෑලි කපාගෙන ගියත් ඔබ hina වෙන්න පුළුවන්. ඔබ දන්නව එහෙම දේවල් නැහැ කියලා. ඔබ කවුරු හරි බෙල්ල කපාගෙන ගියත් ඔබ සතුටින් hina වෙවි බෙල්ල තියන්න පුළුවන්. ඔබට මරණයක් නැහැ. ඔබ සබදාම්. හැම මොහොතම ඔබ සබදාම් විශ්වයට අයිති. ඔබේ සිත අන්තරීක්ෂයේ තියෙන්නේ. කාටවත් පේන්නේ නැහැ. ඔබ සිතින් මිදිලා සියල්ලෙන් මිදිලා ඔබේ සිතක් නැති තැන කුමක්ද තියෙන්නේ? මුකුත් පනවන්න බෑ. අතරම මේ සිත දකින මුල් අවස්ථාව මේ සිත කොතනද කියන දකින තැන අපි අන්තරීක්ෂයේ පෙන්නවා. අන්තර්වික්ෂයේ පෙන්නවා. මොකද මේ කයෙත් සිත නැහැ, බාහිර තැනකත් සිත නැහැ. සිත තියෙන මේ අතර තියෙන අන්තර්විශ්වය කියලා පෙන්නවා. නමුත් අන්තිමට එතනත් මුකුත් නැති වෙන තැනක් මෙතන තියෙනවා. තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් පාන නිවිගේ ගිය තැනක් කොයින්ද? ඒකයි ඇත්ත. තෙරුවන් සරණයි. ප්‍රතිපදාව මනාකොට පුහුණු වෙන්න ඕනේ. මේ ප්‍රතිපදාව නිවන්ටමයි යොමු වෙන්නේ. ඒකාන්තයෙන් මේ අසනය නිවන් දකින්න. ඒක ඒකාන්තයි. ඔබ නිවනින්ම සැනසීම ලබනවාමයි. සෝවන් මාර්ගඥානෙ මේ තුල තියෙනවා. සෝවන් ඵලයත් මේ තුලට ලැබෙනවා. සකදාගාමී මාර්ගඥානෙ මේ තුල තියෙනවා. සකදාගාමී ඵලයට ඔබපත් වෙනවා. අනාගාමී මාර්ගඥානෙ මේ තුල තියෙනවා. අනාගාමී ඵලයට ඔබපත් වෙනවා. අරහත් මාර්ගඥානෙ මෙතන තියෙනවා. අරහත් ඵලයට ඔබපත් වෙනවා. තවත් මනාකොට මේ තවත් පුළුල් පරාසයකට මේ කාරණා පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. උපාදාය රූපයක් අපි අසුර කරන හිතින් හැදෙන දෙයක්, ඒක ස්කන්ධයක්, ඒ විදිහට පැහැදිලි කරන්නත් පුළුවන්. ඉතින් උපාදානය කියන්නේ දෙයක් බාහිර තියනවා කියලා ගැත්තේ. ඒකෙන් මිදෙන තැන උපාදානයෙන් මිදෙන තැන. උපාදානයෙන් මිදෙන ඒ තැන ස්කන්ධයේ උදේවැය දකින්න තැන. සිතින් මිදෙනවා කියන්නේ සිත කියන්නේ පංච උපාදාන ස්කන්ධයම තමයි. අපි කතා කරන මොන වචන කතා කරා ස්කන්ධයෙන්ම තමයි මේ මිදෙන්නේ. ඒකයි ස්කන්ධයේ උදේවැය දැකීම තුළ ගමන පෙන්වන්නේ. මොන විදිහෙන් කතා කරත් සංකාර කියලා කතා කරත් ස්කන්ධ කියලා කතා කරත් සිතුවිලි කියලා කතා කරත් මොන වචන කතා කරත් සිද්ධ වෙන්නේ එකම දෙයක්. උපාදාන ස්කන්ධය. උපාදාන ස්කන්ධයන්ගේ වේදනා සංඥා සංකාරයෙන් තමයි සිතක් හටගන්නේ. ඒ නැති තැන සිතකුත් නැහැ. ප්‍රතිපදාව ගැන කතා කරනකොට ඕනම කෙනෙකුට තේරෙන්න ඕන නිසා අපි සරලව කතා කරනවා. පෙළදහම අනුව පෙන්නනවා නම් අපිට තවත් මේක ගැඹුරින් පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. සූත්‍ර වලින් පෙන්නනවා නම් සූත්‍ර අනුවත් මේක කතා කරන්න පුළුවන්. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති තං විතක්කේති යම් විතක්කේතං ප්‍රපංචේති යම් ප්‍රපංචේතං විජානාති. ඒක සංජානාති කියන්නේ සත්‍ය දකිනවා. මේ කුමන විදිහෙන් කතා කරත් එකම දෙයක් තමයි ඔබට කියන්න තියෙන්නේ. සිතෙන් මිදෙන මඟ, නිවන් දකින මඟ. මේ ප්‍රතිපදාව තුළ ඔබ පුහුණු වෙන්න. අපි ඔබට අප වෙනවා. ඔබ නිවන් දකිනවා ඒකාන්තයෙන්. මේ නිවනට ඇති එකම මඟයි ඒකායන මග්ගෝ අයම් භික්ඛවේ. මෙයයි නිවන් මඟ. තෙරුවන් සරණයි.